ඔව් ගිය සතියේ අපි සාකච්ඡා කිරීම ආරම්භ කරලා තියෙන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පිළිබඳව. එතකොට නැවත මතක් කිරීමක් කෙරුවොත් ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ යටතේ ව්‍යවස්ථාදායකයේ හඳුන්වන්න යොදපු නාමය තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාව. ඒතර 1833 ඉඳන් 1931 දක්වාම ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වුණා. එච්චර කාලයක් ක්‍රියාත්මක වෙච්ච ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාදායකයක් හඳුන්වා දීම කරනවා. ඒ ව්‍යවස්ථාදායකයට දුන්නු විශේෂ නම තමයි රාජ්‍ය මන්ත්‍ර සභාව කියලා කියන්නේ. එතකොට අපි කිව්වා මේකේ සමාජිකයන් 61 දෙනෙක් හිටියා. ඒ සමාජිකයන් 61 දෙනාගෙන් 50 දෙනෙක් සර්වජන ඡන්ද බලය මත පළාත් බද පදනමින් තෝරා ගැනීම සිද්ධ වුණා. 8 දෙනෙක් ආණ්ඩුකරු නම් කිරීමෙන් පත් කෙරුවා. 3 දෙනෙක් ඒ අය දරපු තනතුරු පදනම් කරගෙන රාජ්‍ය මන්ත්‍ර සභාවට පත් වුණා. ඒ 3 දෙනා තමයි අර මහලේකම්, නීති ලේකම්, මුදල් ලේකම් කියන රාජ්‍ය නිලධාරීන් 3 දෙනා. එතකොට දැන් රාජ්‍ය මන්ත්‍ර සභාව රැස් වෙන්නේ ඒකේ മന്ത്രിවරුන්ව ඡන්දයෙන් තෝරා ගැනීමෙන් පස්සේ මේ විදිහට මැතිවරණයෙන් පසුව රාජ්‍ය මන්ත්‍ර සභාව රැස් වෙන පළමු අවස්ථාවේදී රාජ්‍ය මන්ත්‍ර සභාවේ කටයුතු පවත්වාගෙන යන්න මූලාසනයට කෙනෙක්ව පත් කරනවා. එයාට අපි දුවා කතානායක කියලා. ඊට අමතරව නියෝජ්‍ය කතානායකවරයෙක් සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙක් තෝරා ගැනීම සිද්ධ වුණා. රාජ්‍ය මන්ත්‍ර සභාවේ නිල කාලය අවුරුදු 5යි. නමුත් ඒ අවුරුදු 5 අවසන් වීමට පෙර රාජ්‍ය මන්ත්‍ර සභාව විසිරුවා හැරීමේ බලය ආණ්ඩුකාරවරයාට තිබුණා. එහෙම විසිරුවා හරින්න පුළුවන් විවිධ අවස්ථා හඳුන ගන්න පුළුවන්. අපි දුවා නිල කාලය අවුරුදු 4ක් ගත වුණාට පස්සේ විසිරුවා හරින්න පුළුවන්. වාර්ෂික අයවැය පරාජයටපත් වුණොත් ඒත් විසිරුවා හැරීම කරන්න පුළුවන්. ඒ වගේම මාස 3ක් යනතුරු අයවැය සම්මත වුණේ නැත්නම් විසිරුවා හරින්න පුළුවන්. අමාත්‍ය මණ්ඩලයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වුණොත් රාජ්‍ය මන්ත්‍ර සභාව විසිරුවා හරින්න පුළුවන්. හරි. ඔන්න ඔය වගේ විවිධ අවස්ථාවන් මගින් රාජ්‍ය මන්ත්‍ර සභාව විසිරුවා හැරීම කරන්න පුළුවන් කියලා අපි කිව්වා. ඔව්. අපි লীලා දිනවද මේ කතානායකවරයා නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම, රැස්වීම, කැඳවීම, ඝනපූර්ණ ඒවා লীලා දිනවද? නැහැ සර්. හරි ඒව লীලා නැහැ නේද?
වරහිස්තන ඒවට පස්සේ රාජ්‍ය මන්ත්‍රී සභාව විසිරුවා හැරියකේ අවස්ථාව තමයි අපි ලියලා තියෙන්නේ නේද? ඔව්. රාජ්‍ය මන්ත්‍රී සභාවේ කතානායකවරයා තෝරා ගැනීම ඒව පිළිබඳව අපි ලියලා නැහැ මම හිතන්නේ. ඔව් එතකොට ඒ කියපු ටික අමතරව සාමාන්‍යයෙන් රාජ්‍ය මන්ත්‍රී සභාව කැඳවීම කතානායකවරයාගේ මූලිකත්වයෙන් තමයි සිද්ධ වුනේ. හැබැයි කතානායකවරයා රාජ්‍ය මන්ත්‍රී සභාව කැඳවන්න නම් අඩුම තරමේ මන්ත්‍රීවරු 20 දෙනෙක් සිටිය යුතුයි. 20 දෙනෙකුට වඩා අඩුයි නම් රාජ්‍ය මන්ත්‍රී සභාව කැඳවන්න බෑ. කැඳවුවත් වැඩකුත් නැහැ. එතකොට මන්ත්‍රී සභාවේ කරන කාර්යයන් නිල වශයෙන් පිළිගන්නේ නැහැ. එතකොට මෙන්න මේ රැස්වීමක් කැඳවීම සඳහා සිටිය යුතු අවම සමාජික සංඛ්‍යාව ඒකට අපි කියනවා ඝන පූර්ණය කියලා. ඒතර ඝන පූර්ණය 20යි. ඒ ඩොනමෝර් සමයේ ඉඳන් අද දක්වාම පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය 20ක් වශයෙන් තමයි තියෙන්නේ. ඒ සංයුතිය වෙනස් වෙනකොට ඝන පූර්ණය වෙනස් වෙලා නැහැ. 61ක් ඉන්නකොට ඝන පූර්ණය 20යි. 101ක් ඉන්නකොට ඝන පූර්ණය 20යි. 157ක් ඉන්නකොට ඝන පූර්ණය 20යි. 168ක් ඉන්නකොට ඝන පූර්ණය 20යි. දැන් 225ක් ඉන්නකොට ඝන පූර්ණය 20යි. නමුත් ඉතින් ඊට වඩා වෙනස් වෙන්න ඕනේ. මොකද 225කින් 20 දෙනෙක් රැස් වෙලා තීන්දුව ගන්නවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට ඒ තරම්ම යෝග්‍ය නැහැ. ඒ නිසා ඒවා වෙනස් විය යුතුයි. නමුත් අද දක්වාම ඝන පූර්ණය 20ක් වශයෙන් තමයි තියෙන්නේ. හරි. අපි හිස්තැනක් තියෙනවා එතන ලියමු. ලියන්න මෙහෙම. මැතිවරණයකින් පසුව මාසයක් ගත වීමට පෙර මැතිවරණයකින් පසුව මාසයක් ගත වීමට පෙර ඔව් මේ ලියන්නේ 23 වෙනි පිටුව. ස්ක්‍රිප්ට් එකේ නෑ 21 වෙනි පිටුව 21 වෙනි පිටුව ලියන්නේ. මැතිවරණයකින් පසුව මාසයක් ගත වීමට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම සැසිවාරය කැඳවිය යුතුය. ප්‍රථම සැසිවාරය කැඳවිය යුතුය. එම ප්‍රථම රැස්වීමේදී සභාවේ සමාජිකයන් අතරින් මොකද පුතේ? I කියන්නකො ඒක හැම ප්‍රථම රැස්වීමේදී සභාවේ සමාජිකයන් අතරින් කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කතානායකවරයෙකු
නියෝජ්‍ය කතානායකවරයෙකු පත්කර ගත යුතුය. පත්කර ගත යුතුය. කතානායකවරයාගේ මූලිකත්වයෙන් අනේ සර් එක ආපහු කියන්නකෝ. ඇහෙන්නේ නැහැ සර් කැඩි කැඩි ඇහෙන්නේ. මූලිකත්වයෙන් සිම් එක මාරු කරන්න අමතක වෙලානේ මේ WhatsApp යන්න එක සිම් එකකට මාරු වෙලා ඊට පස්සේ ඒකෙම ඉඳලා මොඩෙල් සිම් එක තිබුණේ ඒකෙන් වැඩේ කට් වෙනවා තා පොඩ්ඩක්. හරි. කතා මොකද පුතේ ලිව්වේ? ඔව් ලියපු කෙනෙක් අන්තිමට ලියාගත්තට කියන්නේ කතානායකවරයෙකු පත් කරගනු ලැබී එතන ඉඳන්. තව ටිකක් ලිව්වා මොකක් හරි. ඒක ඇහුන්නේ නැහැ සර්. මේක තමයි සිග්නල් නැතුව ඉඳලා තියෙන්නේ ඔයාලට ඇහිලා නැහැ මං කියන එක. කාටවත් ඇහුන්නේ නැද්ද? සර් ආණ්ඩුකාරවරයා කියලා එහෙම එකක් පටන් ගත්තේ. ආණ්ඩුකාරවරයා? නෑ. ඔව් සර් කතානායකවරයා එහෙම නේද? ඇහුනේ කැඩි කැඩි. කතානායකවරයා. හරි ඔයාලා ලියාගත්ත ටික බලන්න මෙන්න මෙහෙම තමයි අපි මේ ඡේදෙ ලිව්වේ. මැතිවරණයකින් පසුව මාසයක් ගත වීමට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම සැසිවාරය කැඳවිය යුතුය. හරිද? ඒ ටික ලියලා තිනවද? ඔව් සර්. කවුරු එක්කෙනෙක් කතා කරනකොට දිගටම නැත්නම් මේ කාලය ගත වෙනවා. ප්‍රථම සැසිවාරයේ කැඳවිය යුතුය. එහිදී සභාවේ සමාජිකයන් අතරින් කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා ගත යුතුය. ඒ ටික ලියලාද? ඔව් සර්. ඊට පස්සේ මොකද ලියලා තින්නේ? කවුද විමන්දි? ඊට පස්සේ සර් ලියුවේ නැහැ මොකොත්. රයිට් ලියලා. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් කැඳවිය යුතු අතර රැස්වීමක් සඳහා සිටිය යුතු අවම මන්ත්‍රී සංඛ්‍යාව හෙවත් ඝන පූර්ණය
මන්ත්‍රීවරු 20කි සති දෙකකට වරක් අඟහරුවාදා සිකුරාදා සති දෙකකට වරක් අඟහරුවාදා සහ සිකුරාදා සභාවේ රැස්වීම් කැඳවීය මන්ත්‍රණ සභාව පහත කාර්යයන් දෙකෙහි නිරත විය. හරි. දැන් 1924 ආණ්ඩු ක්‍රමය තුල තිබුණු ප්‍රධානම දුර්ලභතාවය තමයි ව්‍යවස්ථාදායක කාර්යයන් එක පැත්තකට විධායක කාර්යයන් තව පැත්තකට. ඒ කියන්නේ විධායක ව්‍යවස්ථාදායක කටයුතු එකිනෙකින් වෙන් වෙලා. ඒක ආණ්ඩු ක්‍රමය පවත්වාගෙන යන්න ප්‍රබල බාධාවක් වුණානේ. ආණ්ඩුකාරවරයාට විධායක කටයුතු පැවරලා තිබුණට එයාට ව්‍යවස්ථාදායකේ බලය තිබුණේ නැහැ. ඒ නිසා මේ පැවරුණු වගකීම් වලින් ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. ලාංකික නියෝජිතයන්ට ව්‍යවස්ථාදායක සභාවේ බලය තිබුණා. නමුත් ඒගොල්ලන්ට වගකීම් පැවරුණේ නැහැ. ඒ නිසා මේ බලයෙන් ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. ඉතින් මේ විදිහට බලය සහ වගකීම දෙපැත්තක පැවතීම ආණ්ඩු ක්‍රමයේ පවත්වාගෙන යාමේදී බරපතල අර්බුදයක් බවට පත් වුණා. ඔය අර්බුදය විසඳා ගැනීම එක අරමුණක් මේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වල. ඉතින් ඒ හින්දා මොකද කෙරුවේ? ව්‍යවස්ථාදායක කාර්යයන් සහ විධායක කාර්යයන් කියන ද්විත්ව කාර්යයන් රාජ්‍ය මන්ත්‍ර සභාවට ලබා දුන්නා. ඒ නිසා රාජ්‍ය මන්ත්‍ර සභාව ව්‍යවස්ථාදායක කාර්යයන් සහ විධායක කාර්යයන් කියන දෙආකාරයක කාර්යයන් වල නිරත වෙනවා. දැන් ඔය ටියුට් එකේ පහලින් තියෙනවා ව්‍යවස්ථාදායක කාර්යයන් සහ විධායක කාර්යයන් කියලා. හරි. ඒ වර්ග කිරීම නමුත් පොදුවේ ගත්තොත් ඒ ව්‍යවස්ථාදායක සහ විධායක කියන කාර්යයන් දෙකට අදාළව නීති සම්පාදනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම ඒවා සාකච්ඡා කොට රාජ්‍ය මන්ත්‍රී සභාව තුල සම්මත කිරීම ඊළඟට ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වාර්ෂික අයවැය යෝජනා සම්මත කිරීම හෝ සම්මත නොකිරීම අතුරු මූල්‍ය ඇස්තමේන්තු සම්මත කිරීම හෝ සම්මත නොකිරීම පෞද්ගලික මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ඒ කියන්නේ විධායක කාර්ය සභාව විදිහට ඉදිරිපත් කරන ඒවා නෙමෙයි තනි මන්ත්‍රීවරු විදිහට ඉදිරිපත් කරන නීති සම්පාදන කෙටුම්පත් යෝජනා ඒවා සලකා බලන එක ඊළඟට විධායක කාර්ය සභාවන් වල වාර්තා අනුමත කිරීම හෝ නොකිරීම
මෙන්න මේ වගේ කාර්යයන් සමූහයක රාජ්‍ය මන්ත්‍රණ සභාව නිරත වුණා. මේතන විවස්ථාදායකාරයන් සහ විධායකාරයන් කියන දෙකම තියෙනවා. ඉතින් දෙආකාරයක කාර්යවල නිරත වුණා කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. දැන් අර ඩියුට් එකේ ලියලා නැති ඩියුට් එක අරගෙන නැති අය ලියා ගන්න මෙහෙම. හැබැයි මේ ඩියුට් එක තියෙන අය ලියන්න එපා. ඒගොල්ලන්ට මේ ටික තියෙනවා. පහත කාර්යවල නිරත වී කියලා නේ කිව්වේ. ඒක ලියන්න මෙහෙම. ඔව් අර තරු ලකුණක් හරි මොකක් හරි දාලා ලියන්න විවස්ථාදායකාරයන් විධායකාරයන් කියලා. විවස්ථාදායකාරයන් විධායකාරයන් කියලා ලියලා ඊට පස්සේ ලියන්න මේ ටියුට් එක තියන අය ලියන්න එපා. පොදුවේ ගත් විට රාජ්‍ය මන්ත්‍රණ සභාව පහත කාර්යයන් ඉටු කළේය. මම දැන් මේ ටියුට් එක අවසන් වෙනකම් විතරයි දිගටම මෙහෙම යන්නේ. නැත්නම් අපිට ආපහු මේ කාලය ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් මේ දැන් ටියුට් එකේ තියෙන ටික ලියන්න තව වෙනම කාලයක් ගන්න වෙනවා. ඒ හින්දා මේ ලබන මාසේ ටියුට් එක වල ගන්න මේ මාස මුලම මේ ටියුට් එක අවසන් වෙනකම් විතරයි මම මේ විදිහට දිගටම ගියාගෙන යන්නේ මේ ලියන්නේ. ඊළඟ මාසේ ටියුට් එකේ හිස්තැන් ටික විතරයි ලියන්නේ. නැත්නම් මේ අපිට මේ කළමනාකරණය කරගන්න බැරි වෙනවා. අපි මේ වෙස්ට්මින්ස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතියවත් ඉවර කරලා තිබුණා නම් තමයි හොඳ මේ වෙනකොට. ඒ නිසා මේ ඊළඟ ටියුට් එක මාසේ මුලම ගන්න මම මාස මුල ආයතනයට දෙන්නම්. ඊළඟට ආනමඩුවේ ළමයින්ට මං හිතන්නේ ඊළඟට ආයතනයේ අර දවසේ අර රිවිෂන් ටියුට් එක ගන්න පුළුවන්. ඒක යවලා තියෙන්නේ. හැබැයි ආයතනයේ අරින්නේ මං හිතන්නේ 24 හෝ 25 වගේ දිනයක් කියලා කිව්වේ. ආයතනෙන් පණිවිඩයක් දුන්නොත් මම දාන්නම් ගෲප් එකට. හරි. එතකොට පොදුවේ ගත් විට ඊට පස්සේ ලිව්වා නේද? පොදුවේ ගත් විට රාජ්‍ය මන්ත්‍රණ සභාව පහත කාර්යයන් ඉටු කළේය. පළවෙනි එක රටේ මනා පාලනය සඳහා නීති පැනවීම දෙවෙනි එක වාර්ෂික අයවැය සහ අතිරේක ඇස්තමේන්තු සම්මත කිරීම හෝ නොකිරීම සම්මත කිරීම හෝ නොකිරීම. තුන්වෙනි කාරණය
පෞද්ගලික විධායක යෝජනා ඉදිරිපත් කිරීම පෞද්ගලික විධායක යෝජනා ඉදිරිපත් කිරීම ඒකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් විධායක යෝජනා ඉදිරිපත් උනේ කාරක සභාව හරහා කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කරනවා ඒක කාරක සභාව තුල සාකච්ඡා කරලා කාරක සභාවේ බහුතර කැමැත්තෙන් සම්මත කරනවා. ඕකනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් එහෙම නැතුව කෙලින්ම රාජ්‍ය මන්ත්‍ර සභාව හරහා විධායක යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. එවැනි යෝජනාවකට රාජ්‍ය මන්ත්‍ර සභාවේ අනුමැතිය ලැබුණොත් අන්න ඒ විධායක යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. හරි ඒ නිසා රාජ්‍ය මන්ත්‍ර සභාව තුල පෞද්ගලිකව ඕනෑම මන්ත්‍රීවරයෙකුට තමන්ගේ විධායක යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා. හතරවෙනි කාරණේ ලියන්න විධායක කාරක සභා වාර්තා විධායක කාරක සභා වාර්තා අනුමත කිරීම හෝ නොකිරීම අනුමත කිරීම හෝ නොකිරීම හරි ඔය තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැවරුණු කාර්යය. හැබැයි දැන් අපි ඊළඟට සලකා බලන්න ඕනේ මේ කියන කාර්යයන් ඉෂ්ට කරන්න කුමන හැකියාවක්ද රාජ්‍ය මන්ත්‍ර සභාවට තිබුණේ. හරි කුමන බලයක්ද තිබුණේ. ඒ සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායකයක ප්‍රධානම කාර්යය නීති සම්පාදනය කිරීම. එතකොට නීති සම්පාදනය කිරීමේදී අපි දන්නවා විවිධ නීති සම්පාදනය කරන්න පුළුවන්. මුදල් පනත් සම්මත කරන්න පුළුවන්. මුදල් නොවන පනත් සම්මත කරන්න පුළුවන්. ගේන්න පුළුවන් සාකච්ඡා කරලා සම්මත කරගන්න පුළුවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන හෝ එහෙම නැත්නම් ඒ පවතින ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා අලුතෙන්ම ව්‍යවස්ථාවක් පැනවීමේ බලය එහෙම පාර්ලිමේන්තුවකට නැත්නම් ව්‍යවස්ථාදායකයෙකුට බලතල තියෙනවා. දැන් මේ කියන නිදහස් රටක පාර්ලිමේන්තුවකට තිබෙන බලය ඩොනමෝර් රාජ්‍ය මන්ත්‍ර සභාවට තිබුණාද? පළවෙනි එක තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන කාලයේදී ලංකාව යටත් විජිතයක්. ඒ කියන්නේ නිදහස ලැබලා නැහැ. එහෙමනම් රාජ්‍ය සම්බන්ධයෙන් පූර්ණ තීරණ ගැනීමේ අයිතිය රාජ්‍ය මන්ත්‍ර සභාවට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නීති සම්පාදනය පිළිබඳ බලය සීමා සහිතවයි රාජ්‍ය මන්ත්‍ර සභාවට ලැබුණේ. විශේෂයෙන්ම ඩොනමෝර් ප්‍රතිසංස්කරණ ලබා දුන්නේ රාජ ආඥාවකින්. ඒ බ්‍රිතාන්‍ය රජු තමයි ඒක ලබා දුන්නේ. එතකොට ඒවා වෙනස් කරනවා නම් වෙනස් කිරීමේ හැකියාව තිබුණේ රජුගේ ආඥාවකින් පමණයි. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ තුල ඇතුළත් වෙච්ච ව්‍යවස්ථාමය කරුණු වෙනසකට භාජනය කිරීමේ බලය රාජ්‍ය මන්ත්‍ර සභාවට තිබුණේ නැහැ. ඒ කියන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කියන බලය ලැබුණේ නැහැ. ඒ වගේම ඩොනමෝර් ප්‍රතිසංස්කරණ අහෝස් කිරීමේ බලයක් හිමි වුණෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි සමහර ක්ෂේත්‍ර සම්බන්ධයෙන් රාජ්‍ය මන්ත්‍ර සභාවට නීති සම්පාදනය කරන්න බැහැයි කියලා කොන්දේසියකුත් දාලා තිබුණා.
විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් තුන්දෙනා යටතට පැවරුණු කාර්යයන් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය රාජ්‍ය මන්ත්‍රී සභාවට තිබුණේ නැහැ. ඒ කියන්නේ අධිකරණ කටයුතු, නීති කටයුතු, ඊළඟට ආරක්ෂා, රාජ්‍ය ආරක්ෂාව, මුදල්, ඒ වගේ කාරණා සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය රාජ්‍ය මන්ත්‍රී සභාවට තිබුණේ නැහැ. අනිත් පැත්තෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවසරයකින් අනුමැතියකින් තොරව ආණ්ඩුකාරවරයාට නීති සම්පාදනය කිරීමේ නැත්නම් නීති පැනවීමේ බලයක් තිබුණා. රටේ මනා පාලනය සඳහා අවශ්‍යයි කියලා හිතනම නම් රාජ්‍ය මන්ත්‍රී සභාවට ඉදිරිපත් නොකර රාජ්‍ය මන්ත්‍රී සභාවේ අනුමැතිය නොවිමසා නියෝගයක් ආකාරයට යම් යම් නීති පැනවීමේ බලය ආණ්ඩුකාරවරයාට තිබුණා. ඒ කියන්නේ නීති පැනවීම පිළිබඳ රාජ්‍ය මන්ත්‍රී සභාවේ බලය අභියෝගයට ලක්. ඉතින් එහෙම ගත්තාම අනිත් පැත්තෙන් රාජ්‍ය මන්ත්‍රී සභාව සම්මත කරන කෙටුම්පතකට අවසාන අනුමැතිය දීමේ බලය තිබුණේ ආණ්ඩුකාරවරයාට. ඒක ටිකක් දීර්ඝව කතා කරන්න ඕනේ. ඉතින් මේ විදිහට බලපුවාම රාජ්‍ය මන්ත්‍රී සභාවට තිබිලා තියෙන්නේ ඊටාම සීමිත බලයක්. නීති සම්පාදනය සම්බන්ධයෙන් ඊටාම සීමිත බලයක් තමයි තිබිලා තියෙන්නේ. ඒ නිසා ඩොනමෝ රාජ්‍ය මන්ත්‍රී සභාව දුර්වල ආයතනයක් වශයෙන් හඳුනගන්න. හරි. අපි ලියමු. ලියලා අර ඊළඟ කාරණේ කතා කරමු. ඔව් 22 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම. ඒ නිසා මේ ටියුට් එක තියෙන අය ලියන්න එපා මේ කියන කාරණා. නෑ හිස්තැනක් තියෙනව නේද ටියුට් එක ඉස්සෙල්ලාම? අර කාරණා හතරට පස්සේ හිස්තැනක් නේද තියෙන්නේ? ඔව් සර්. රයිට් ලියන්න ටියුට් එකේ හිස්තැන ලියලා ඊළඟට ලියන්න. 22 වෙනි පිටුවේ ලියන්නේ ඉහත කාර්යයන් ඉටු කිරීම සඳහා ඉහත කාර්යයන් ඉටු කිරීම සඳහා ඉහත කාර්යයන් ඉටු කිරීම සඳහා නීතිමය වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුල් බලයක් හිමි නොවීය විශේෂයෙන්ම නීති සම්පාදනය සම්බන්ධයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ව්‍යවස්ථානුකූල සීමාවන් කිහිපයක්ම පැවතුනේ.
කිහිපයක්ම පැවතුණි. හරි. චූට් එකේ ලියන එළියන්න එපා වුණ අනිත් එළියන කාරණා වශයෙන් පළවෙනි එක නව ව්‍යවස්ථාවක් පැනවීමට හෝ නව ව්‍යවස්ථාවක් පැනවීමට හෝ ලොණමෝර ප්‍රතිසංස්කරණ සංශෝධනය කිරීමට බලයක් නොවීම ලොණමෝර ප්‍රතිසංස්කරණ සංශෝධනය කිරීමට බලයක් නොවීම දෙවෙනි කාරණය ලියන්න. අධිකරණයේ ස්වාධීනත්වය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය බාහිර වෙළඳාම ආදී වශයෙන් දක්වන ලද ක්ෂේත්‍ර 7ක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලයක් නොවීම ඔව් දැන් මේ 50 කෙටුම්පතකට අවසාන අනුමැති දීමේ බලය තිබුණේ ආණ්ඩුකාරවරයාට. එතෙන්දී ආණ්ඩුකාරවරයාට පුළුවන් ශේෂ්ත්‍ර 7කට අදාළව සම්පාදනය කරන නීති අවලංගු කරන්න. ඒ කියන්නේ අනුමැතිය දීම කියන ක්‍රියාවලියේදී ආණ්ඩුකාරවරයාට පියවර 6ක් අනුගමනය කරන්න පුළුවන් වුණා. එක්ක අනුමැතිය දෙන්න පුළුවන්. අනුමැතිය දුන්නොත් නීතියක් බවට පත් වෙනවා. ඒ අදාළ සම්මත කරපු කෙටුම්පත නැවත සලකා බලන්න කියලා රාජ්‍ය මන්ත්‍රී සභාව වෙත හරවා යවන්න පුළුවන්. රාජ්‍ය මන්ත්‍රී සභාවේ 3න් 2කින් සම්මත කරලා එවන්න කියලා යවන්න පුළුවන්. ක්‍රියාත්මක වීම මාස 6කට අත්හිටවා අනුමැතිය දෙන්න පුළුවන්. බ්‍රිතාන්‍ය රජුගේ අනුමැතිය ලැබෙන තුරු රඳවා ගැනීම හෝ අනුමැතිය සඳහා බ්‍රිතාන්‍ය රජු වෙත යොමු කිරීම කරන්න පුළුවන්. අවසාන වශයෙන් අර කියපු ක්ෂේත්‍ර 7ට අදාළව යම් කෙටුම්පතක් සම්මත කරලා එවලා නම් ඒක කෙලින්ම අහෝසි කරන්න පුළුවන්. ඒක අපි කියනවා නිෂේධනය කිරීම. හරි. මොකද්ද නිෂේධනය කරන්නේ? අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කුමන හෝ නීතියක්
සම්පාදනය කරලා නම් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපාන කුමන හෝ පනත් කෙටුම්පතක් සම්මත කරලා ඊළඟට ජාත්‍යන්තර වෙළඳාම බාහිර වෙළඳාම සම්බන්ධයෙන් කුමන හෝ පනත් කෙටුම්පතක් සම්මත කරලා නම් රටේ ආරක්ෂාවට බලපාන කුමන හෝ කෙටුම්පතක් සම්මත කරලා නම් බ්‍රිතාන්‍යයේ රජතුමාව අලුත් වගකීම් වලට යටත් කරන ආකාරයේ පනත් කෙටුම්පතක් සම්මත කරලා නම් ආගමික විරෝධතාවයට නැත්නම් යම් ජන වර්ගයක විරෝධතාවයට ලක්වන ආකාරයේ කෙටුම්පතක් සම්මත කරලා ඔන්න ඔය වගේ ශේෂ්ත්‍ර 7කට අදාළව සම්මත කරන පනත් කෙටුම්පත් කෙලින්ම හෝසි කර දැමීමේ බලය තිබුණා ආණ්ඩුකාරවරයා. ඉතින් එහෙමනම් රාජ්‍ය මන්ත්‍රී සභාවට කැමති ආකාරයට නීති සම්පාදනය කරන්න බෑ. යම් සීමාවකට යටත්ව පමණයි රාජ්‍ය මන්ත්‍රී සභාවට නීති සම්පාදනය කළ හැකිව තිබුණා. ඒකයි ඔය කාරණා හරහා කියන්නේ. හරි අපි කාරණා දෙකක් ලිව්වා. ක්ෂේත්‍ර 7 අධිකරණයේ ස්වාධීනත්වය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය බාහිර වෙළඳාම ආදී වශයෙන් දක්වන ලද ක්ෂේත්‍ර 7ක් සම්බන්ධයෙන් ක්ෂේත්‍ර 7ක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලයක් නොවීම තුන්වෙනි කාරණේ ලියන්න රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතියකින් තොරව රටේ මනා පාලනය සඳහා නීති පැනවීමේ බලයක් ආණ්ඩුකරු සතු වීම හතරවෙනි කාරණය රාජ්‍ය මන්ත්‍රණ සභාව සම්මත කරන පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට නම් ආණ්ඩුකරුගේ අනුමැතිය අවශ්‍ය වීම හරි ඔය තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවට ලැබිච්ච බලය සීමා සහිත බව අඟවන කාරණා. රාජ්‍ය මන්ත්‍රණ සභාවට සීමා සහිත බලයක් ලැබුණේ. කොහොමද මේ බලය සීමා වෙලා තිබුණේ? ඔන්න ඔය කියන කාරණා හරහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බලය සීමා වෙලා තිබුණා.
රාජ්‍ය මන්ත්‍රී සභාවෙන් වැඩක් උනේම නැද්ද එහෙනම්? අන්න නිගමනයකදී විචාරාත්මකව කරුණු දැක්වීමක් අවශ්‍යයි. රාජ්‍ය මන්ත්‍රී සභාවේ බලය සීමා සහිතයි. ඒක ඇත්ත. උපරිම බලයක් නිදහස් රටක පාර්ලිමේන්තුවකට හිමි වන බලයක් රාජ්‍ය මන්ත්‍රී සභාවට ලැබුණේ නැහැ. ඒක ඇත්ත. නමුත් ලංකාව නිදහස කරා යන ගමනේදී රාජ්‍ය මන්ත්‍රී සභාව අතිශය වැදගත් ආයතනයක් බවට පත් වුණා. මොකද ඒ තුලින් ලාංකික දේශපාලකයන්ට, ලාංකික නායකයන්ට, නියෝජිතයන්ට දේශපාලන පුහුණුව ලබා ගන්න හැකි වුණා. 50 කිරුම්පත් ගෙනල්ලා යෝජනා ඉදිරිපත් කරලා ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වලා වාද විවාද පවත්වලා පොදු කාරණාවලදී එකඟතාවලට ඇවිල්ලා එහෙම කටයුතු කිරීම තුළින් රාජ්‍ය මන්ත්‍රී සභාව හරහා ඉතා හොඳ පුහුණුවක් ලැබුණා මේ මන්ත්‍රීවරුන්ට. නිදහස ලබනකොට පාර්ලිමේන්තුවක කටයුතු කොහොමද සාර්ථක කරගන්නේ කියන පුහුණුව ලැබුණේ රාජ්‍ය මන්ත්‍රී සභාව තුලින්. ඒ නිසා රාජ්‍ය මන්ත්‍රී සභාව කියලා කියන්නේ ලංකාවේ දේශපාලන කටයුතු වල ඉතාම වැදගත් ආයතනයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට පුරුදු බලතල හිමුනේ නැහැ. ඒක ඇත්ත. අනිත් පැත්තෙන් රාජ්‍ය මන්ත්‍රී සභාව තුළ නිදහසේ අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුණා. එතන මේ දේශපාලන පක්ෂ තිබුණේ නැහැ. ඒ නිසා හැම මන්ත්‍රීවරයෙකුටම තමන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරලා ඒවට අනුමැතිය ලබාගෙන ඒවා ක්‍රියාවට නැංවීමේ හැකියාව තිබුණා. ඒ නිසා රාජ්‍ය මන්ත්‍රී සභාව ප්‍රජාතන්ත්‍රවාදයේ කරා යන ගමනේදී නිදහස ලබා ගැනීම දක්වා යන ගමනේදී අතිශය වැදගත් ආයතනයක් බවට පත් වුණා. මුල් කාලීනව දුර්වල වුණාට අර 1940න් පස්සේ රාජ්‍ය මන්ත්‍රී සභාව පුළුල් බලතල හිමි කරගත්තා. හරියට අර ඩොමිනියන් රටක ව්‍යවස්ථාදායකයක් ලබන ආකාරයේ බලතල සමූහයක් හිමි කරගත්තා. ඩොමිනියන් රටක් කියලා කියන්නේ අර්ධ නිදහස. සෝල්බරි ප්‍රතිසංස්කරණ වලින් අපිට ලැබුණේ ඩොමිනියන් නිදහස. ඒ කියන්නේ අර්ධ නිදහසක් ලැබුණේ. ඒක අර්ධ නිදහසක් ලැබපුවාම නිදහස් නැති රටක ව්‍යවස්ථාදායකයකට වඩා බලවත් ව්‍යවස්ථාදායකයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ සෝල්බරි පාර්ලිමේන්තුවේ හිමි වෙච්ච බලයට සමාන බලයක් රාජ්‍ය මන්ත්‍රී සභාව එහි අවසාන කාලයේදී භුක්ති විඳිනවා. ඒ නිසා රාජ්‍ය මන්ත්‍රී සභාව ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් අතිශය වැදගත් ආයතනයක් වුණායි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. දැන් පොතේ ලියනයි ටියුට් එකේ ලියනයි ඔක්කොම ලියන්න හිස් තැනක් තියෙන ටියුට් එකේ 22 වෙනි පිටුවේ අවසාන හිස් තැන සහ 23 වෙනි පිටුවේ ආරම්භය. ලියන්න මෙහෙම. රාජ්‍ය මන්ත්‍රණ සභාව දුර්වල ආයතනයක් වුවද එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ අතිශය වැදගත් ආයතනයක් බව කිව යුතුය.
පෙර පැවති ව්‍යවස්ථාදායක සභාවන්ට පෙර පැවති ව්‍යවස්ථාදායක සභාවන්ට සාපේක්ෂව राज्य मंत्रण सभाව වැඩි බලතල ප්‍රමාණයක් හිමි කරගෙන සිටියේය. එබැවින් ලාංකික නියෝජිතයන්ට විවිධ යෝජනා ගෙන ඒමට ඒවා සාකච්ඡා කිරීමට එම යෝජනා බහුතර කැමැත්ත මත සම්මත කර ගැනීමට අවස්ථාව සැලසුණි. එබැවින් නිදහස කරා යන ගමනේදී ලාංකික නියෝජිතයන්ට ඉතා හොඳ පුහුණුවක් ලබා ගත හැකි විය. එසේම සාකච්ඡා මාර්ගයෙන් තීරණ ගැනීම සිදු වූ නිසා එමගින් ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් විය.
ආණ්ඩු ක්‍රමේ මුල් කාලය තුල ආණ්ඩු ක්‍රමේ මුල් කාලය තුල යම් යම් දුර්වලතා පැවතියද යම් යම් දුර්වලතා පැවතියද ආණ්ඩු ක්‍රමේ අවසාන භාගයේදී ආණ්ඩු ක්‍රමේ අවසාන භාගයේදී ඩොමිනියන් රටක ඩොමිනියන් රටක් කියන්නේ අර්ධ නිදහස ලබන රටක් ඩොමිනියන් රටක පාර්ලිමේන්තුවක් තරමට රාජ්‍ය මන්ත්‍රණ සභාව බලවත් විය රාජ්‍ය මන්ත්‍රණ සභාව බලවත් විය හරි එතකොට ඔන්න රාජ්‍ය මන්ත්‍රණ සභාව පිළිබඳ සාකච්ඡාව අපි එතනින් අවසන් කරනවා ලියන්න මාතෘකාව ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් සර්වජන ඡන්ද බලය ලබා දීම ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් සර්වජන ඡන්ද බලය ලබා දීම ප්‍රශ්නයක් අහලා තිනවා ආණ්ඩුකාරවරයාට ඕනෑම මොහොතක රාජ්‍ය මන්ත්‍රී සභාව විසිර හරින්න පුළුවන්ද කියලා. ඒ ඩොනමෝර් ප්‍රතිසංස්කරණවල අර වගන්ති පෙළගස්වල තිබුණානේ. මම ඩොනමෝර් ප්‍රතිසංස්කරණවල ඒ ඇත්ත හැබෑම එක දැකලා නැහැ. නමුත් ඒ පිළිබඳව ਵਿਚාරණය මේ පොතපතේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ විචාරවල සඳහන් කරනවා ඩොනමෝර් ප්‍රතිසංස්කරණවල ඒ 18 වෙනි කාරණය 18 වෙනි වගන්තිය ඒ තුල සඳහන් කරලා තියෙනවා ආණ්ඩුකාරවරයාට රාජ්‍ය මන්ත්‍රණ සභාව ඕනෑම මොහොතකදී විසුරුවා හැරීම කරන්න පුළුවන්. හැබැයි
එහෙම විසිරුවා හරිනව නම් නිශ්චිත හේතුවක් තියෙන්න ඕනේ විසිරුවා හරින්න. විසිරුවා හරින ආණ්ඩුකාරවරයා ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයට වග කියන්න බැඳලා ඉන්නවා මොන කාරණේ නිසාද විසිරුවා හැරියේ. එසා ලේඛනගතව තියෙන කාරණා බැලුවොත් ආණ්ඩුකාරවරයාට රාජ්‍ය මන්ත්‍ර සභාව ඕනෑම මොහොතකදී විසිරුවා හරින්න පුළුවන්. හැබැයි රාජ්‍ය මන්ත්‍ර සභාව එවැනි විසිරුවා හැරීමකට භාජනය කරලා නැහැ ආණ්ඩුකාරවරයා කිසිම අවස්ථාවක. ඉතින් ඒ කාරණේට ඔව් කියලා තමයි පිළිතුර දෙන්න වෙන්නේ. ඔව් කියන වචනයෙන් නිවැරදිව වටහා ගන්න බැරි නිසා මම ওই විස්තරය කිව්වේ. හරි. දැන් අපි ලිව්ව මාතෘකාවක්. මොකද්ද? ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් සර්වජන ඡන්ද බලය ප්‍රදානය කිරීම. සර්වජන ඡන්ද බලය කියලා කියන්නේ සර්වජන සියලු ජනයාට ඡන්ද බලය. මේ ඊයේ පෙරේදා අර මොකද්ද මේ සිරස ලක්ෂපති වැඩසටහනෙන් තමයි මම දැනගත්තේ. ඊට ඉස්සෙල්ලා මම දැනගෙන හිටියේ නෑ මේ කාරණය. ලෝකේ පළමු වතාවට කාන්තාවන්ට සහ පිරිමින්ට කියන දෙගොල්ලන්ටම ඡන්ද බලය දීලා දෙන්නේ නව ශ්‍රී ලංකේ. 1893 එතකොට. ඇමරිකාවේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබෙන්නේ පූර්ණ වශයෙන් මුළු රටේම ඡන්ද බලය ලැබෙන්නේ 1966 දී. හැබැයි ඊට පෙර 1800 ගණන් වලදී සමහර ප්‍රාන්තවල පමණක් කාන්තාවන්ට ඡන්ද බලය දීලා තිබුණා කියලා කියනවා. බ්‍රිතාන්‍යයේ සමස්ත බ්‍රිතාන්‍යයේම ඉන්න කාන්තාවන්ට සහ පිරිමින්ට දෙගොල්ලන්ටම ඡන්ද බලය දුන්නේ 1928. ඊට අවුරුදු 3කට පස්සේ ලංකාවේ සියලු දෙනාට ඡන්ද බලය ලබා දීම කරනවා. එතකොට එහෙම මේ සර්වජන ඡන්ද බලය කියන්නේ මොකක්ද? සර්වජන ඡන්ද බලය තේරුම් ගැනීමට පෙර ලංකාවේ පෙර තිබිච්ච ඡන්ද බලයේ ස්වරූපය කොයි වගේද කියලා තෝරගන්න වෙනවා. 1931කට පෙර ලංකාවේ ක්‍රියාත්මක වුණේ සීමිත ඡන්ද බලයක්. ඒ කියන්නේ ඡන්ද බලය ලැබුණේ රටේ සීමිත පිරිසකට පමණයි. ඒ අය උගතුන් වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරුවේ ඉංග්‍රීසි භාෂාව ලිවීමට සහ කියවීමට තිබෙන හැකියාව. එහෙම නැත්නම් අර බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් මේ අධ්‍යාපන මට්ටම සමත් වීම ඔය වගේ දේවල් තිබුණා. ඒ විතරක් මදි ධනවත්කම තියෙන්න ඕනේ. දේපල හිමිකම සීමා පනවලා දුන්න මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙන්න ඕනේ. නැත්නම් මෙපමණ වාර්ෂික ආදායමක් ලබන්න ඕන වගේ ආදායම මත කොන්දේසි දාලා තිබුණා. ඒ වගේම පිරිමින්ට පමණයි ඡන්ද බලය ලැබුණේ. උගත් ධනවත් අවුරුදු 21කට වැඩි පිරිමින්ට පමණක් ඡන්ද බලයක් හිමි වුණා. අපි ඒකට කියනවා සීමිත ඡන්ද බලය කියලා. නමුත් ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් අවුරුදු 21කට වැඩි ස්ත්‍රී පුරුෂ සියලු දෙනාට උගත්කම හෝ ධනවත්කම හෝ කුලය ආගම මේ වගේ කිසිම සාධකයක් සලකා බලන්නේ නැතිව ඡන්ද බලය ලබා දුන්නා. ඡන්ද බලය ලබා දීමට උගත්කම ධනවත්කම එහෙම නැත්නම් ආගම භාෂාව වර්ගය කුලය මේ කියන සාධක සැලකිල්ලට නොගෙන අවුරුදු 21කට වැඩි ස්ත්‍රී පුරුෂ සියලු දෙනාට ඡන්ද බලය දුන්නා. ආන්න ඒ නිසා ඒ ඡන්ද බලයට කියන්නේ සර්ව ජන ඡන්ද බලය. සර්ව ජන ඡන්ද බලය. එතකොට 1931 දී තමයි ප්‍රථම වතාවට සර්ව ජන ඡන්ද බලය ලබා දීම සිද්ධ වෙන්නේ. අපි ලියමු මෙහෙම. ටියුට් එකේ ආයෙ ලියන්න ඕනේ නැහැ. ඒක විස්තරය දෙනවා ලියන්න මෙහෙම. සර්වජන ඡන්ද බලයේ පිරිනැමීම
සර්වජන ඡන්ද බලය පිරිනැමීම ඩොනමෝර් ප්‍රතිසංස්කරණවල අන්තර්ගත වූ ඩොනමෝර් ප්‍රතිසංස්කරණවල අන්තර්ගත වූ අතිශය වැදගත් යෝජනාවක් විය. අතිශය වැදගත් යෝජනාවක් විය. උගත්කම ධනවත්කම වර්ගය ආගම කුලය උගත්කම ධනවත්කම වර්ගය ආගම කුලය ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී පුරුෂ භාවය ආදී කිසිදු සාධකයක් සැලකිල්ලට නොගෙන යම් වයස් සීමාවකට යටත්ව ලබා දෙන්නා වූ ඡන්ද බලය සර්වජන ඡන්ද බලය නම් වේ. සර්වජන ඡන්ද බලය නම් වේ. 1910 ප්‍රතිසංස්කරණ මගින් 1910 ප්‍රතිසංස්කරණ මගින් උගත්කම සහ ධනවත්කම පදනම් කරගෙන අවුරුදු 21කට වැඩි පිරිමින්ට පමණක් ඡන්ද බලය ලබා දීම සිදු විය. එය සීමිත ඡන්ද බලයක් වන අතර 1931 වන විට රටේ ජනගහනයෙන්
104කට පමණ 104කට පමණ ඡන්ද බලය හිමිව තිබුණි ඡන්ද බලය හිමිව තිබුණි ඩොනමෝර් ප්‍රසංස්කරණ මගින් ඩොනමෝර් ප්‍රසංස්කරණ මගින් පහත කොන්දේසි වලට යටත්ව පහත කොන්දේසි වලට යටත්ව අවුරුදු 21කට වැඩි ස්ත්‍රී පුරුෂ සියලු දෙනාට ඡන්ද බලය පෙරනමනු ලැබීය කොන්දේසි කිහිපයක් එතනක් තියෙනවනේ ඡන්ද බලය ලබා දීමට බලපාපු කොන්දේසි කිහිපයක් එතනක් තියෙනවා හැබැයි ඒවා බොහොම සරල කොන්දේසි මොනවද උපතින්ම ලාංකිකයෙක් වෙන්න ඕනේ එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයේ යටත් වැසියෙක් වශයෙන් ඉන්න ඕනේ යම් කිසි අපරාධ වරදකට සිරගත වූෙක් වෙන්න බෑ අපරාධයක් කරලා හිරේට ගිය කෙනෙක් වෙන්න බෑ ඒ වගේම මේ උන්මත්තකේ මන්ද මානසිකත්වයේ නැත්නම් මොලේ ටිකක් අර සිහි විකල් භාවයේ සිහිය නැති වෙච්ච කෙනෙක් එහෙම වෙන්න බෑ සිහිය විකල් වෙච්ච කෙනෙක් වෙන්න බෑ හරි එතකොට ආයේ මේ ඒ ඡන්ද බලය හිමි කරගන්න ප්‍රදේශය තුල පදිංචි කරුවෙක් වෙන්න ඕනේ අවම වශයෙන් ආසන්න මාස 6 තුලවත් ඒ ප්‍රදේශය තුල ජීවත් වෙලා ඉන්න ඕනේ ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ගල්ගමුව ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කර කෙනෙක් නම් ආසන්න වශයෙන් මාස 6ක් ඒ ඡන්ද කොටාසය තුලම පදිංචි වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් බෑ. ඡන්ද බලය ලැබෙන්නේ නැහැ. වයස සීමාවක් තිබුණා අනිවාර්යයෙන්ම අවුරුදු 21කට වඩා වැඩි වෙන්න ඕනේ. අවුරුදු 21කට අඩුයි නම් ඡන්ද බලය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒතකොට ඔය කාරණා ටික ඊටාම සුළුතරයකින් බලපාන්නේ. ඒ නිසා රටේ ජනතාවගෙන් අති බහුතරයකට ඡන්දදායකයන් වශයෙන් ලියාපදිංචි වීමේ හැකියාව ලැබුණා. 1931 වෙනකොට රටේ ජනගහනයෙන් 100කට 4කට පමණයි ඡන්ද බලය හිමිලා තිබුණේ. ඒක සංඛ්‍යාවක් වශයෙන් පෙන්වුවොත් ආසන්න වශයෙන් ලක්ෂ 2ක්. ඒ කියන්නේ ඒ වෙනකොට රටේ ජනගහනය ලක්ෂ 50ක් විතර වුණා. හැබැයි 1931 දී ඡන්දදායකයන් ලියාපදිංචි කරනකොට ලක්ෂ 15මාරක් ඡන්දදායකයන් වශයෙන් ලියාපදිංචි වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 2 ලක්ෂ 15මාර වුණා. 1936 මැතිවරණයට පෙර ඡන්දදායකයන් ලියාපදිංචි කරනකොට අර 15 ලක්ෂ 50000 වගේ ප්‍රමාණය ලක්ෂ 25 ඉක්මවලා ගියා. ඉතින් එහෙම ගත්තාම රටේ අති බහුතරයකට ඡන්ද බලය ලැබිලා තියෙනවා මේ ඩොනමෝර් ප්‍රසංස්කරණ මගින්. හරි. සර් ඔව්. සර් මෙතන බ්‍රිතාන්‍ය රටවැසියෙකු වීම කියන්නේ ඇයි සර් එහෙම ලියලා තියෙන්නේ? කියන පොඩ්ඩක් කියන්න.
ඔව් දැන් මෙතන මේ බ්‍රිතාන්‍ය රටවැසියෙකු කියලා තියෙන්නේ නේද? ඔව් බ්‍රිතාන්‍ය රටවැසියෙකු. ඒ කියන්නේ දැන් අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් නේ. එතකොට අපි බ්‍රිතාන්‍ය රටවැසියන්. හැබැයි සමහර අය ඉන්නවා ඒ වෙනකොට ලංකාවට ඇවිල්ලා දීර්ඝ කාලීන වශයෙන් පදිංචිව හිටපු ඒ බ්‍රිතාන්‍යයේ පුරවැසියන් වශයෙන් හිටපු අය. ඒගොල්ලෝ බ්‍රිතාන්‍ය රටවැසියෝ. ආයේ හිටියා ඉන්දියාවෙන් ලංකාවට වතුකම් කරුවන් විදිහට ඇවිල්ලා ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් කම්කරුවන් වශයෙන් ජීවත් වෙච්ච අය හිටියා. එතකොට ඒගොල්ලෝ බ්‍රිතාන්‍ය රටවැසියෝ. යටත් විජිතයේ වැසියන් වශයෙන් හිටපු අය. දැන් බැරි වෙලාවකත් මේක කියන විදිහට උපතින්ම ලංකාවේ නිත්‍ය පදිංචිකරුවෙකු වීම. උපතින්ම ලංකාවේ නිත්‍ය පදිංචිකරුවෙකු නොවන අයත් ඉන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ බ්‍රිතාන්‍යයේ රටවැසියන් වශයෙන් තමයි හිටියේ. එතකොට එයා ලංකාවේ උපතින්ම පදිංචිකරුවෙක් නොවුනත් බ්‍රිතාන්‍යයේ රටවැසියෙක් වශයෙන් ලංකාවේ ස්ථිරව පදිංචි ඉන්නවා නම් එයාට ඡන්ද බලය හිමුණා. දැන් ඉන්දියාවේ ඉඳන් ලංකාවට ගෙන ආපු වතුකම් කරුවෝ උපතින්ම ලංකාවේ පදිංචි කරුවෝ නෙමෙයි. යුරෝපයේ ඉඳන් ලංකාවේ ඇවිල්ලා වතු ව්‍යාපාරික කටයුතු වලදී 1833 ආපු අය උපතින්ම ලංකාවේ අය නෙමෙයි. ඒ නිසා උපතින්ම ලංකාවේ නොවන නමුත් ලංකාවේ ස්ථිර වශයෙන් පදිංචි අය ඉන්න පුළුවන්. ඒගොල්ලෝ බ්‍රිතාන්‍ය රටවැසියන් නම් බ්‍රිතාන්‍ය යටත් වෙජිතයේ වැසියන් නම් එයාලට ඡන්ද බලය දුන්නා. ඒකයි ඔය කියන්නේ. හරි පැහැදිලි නේද? ඔව් සර් හරි. රයිට්. ඒතකොට අපි අර සුදුසුකම් කීපයක් කිව්වනේ ඡන්ද බලය ලබා දෙන්න. ටියුට් එක නැති අය ලියාගෙන යන්න දෙදිකටම ටියුට් එක තියෙන අය ලියන්න එපා. ඔව් පළවෙනි එක ලියන්න උපතින්ම ලංකාවේ නිත්‍ය පදිංචි කරුවෙකු වීම උපතින්ම ලංකාවේ නිත්‍ය පදිංචි කරුවෙකු වීම. දෙවෙනි එක බ්‍රිතාන්‍ය රටවැසියෙකු වීම. තුන්වෙනි එක වයස අවුරුදු 21 සම්පූර්ණ කළ අයෙක් වීම. වයස අවුරුදු 21 සම්පූර්ණ කළ අයෙක් වීම. හතරවෙනි එක මැතිවරණයට ආසන්න මාස 18න්
මාස 6ක් අදාළ ඡන්ද කොට්ටාශය තුල පදිංචිව සිටීම අවසාන කාරණය පෙර එක නේද? අපරාධ දඬුවමකට ලක් වූවෙකු නොවීම අවසාන කාරණය මානසික රෝගියෙකු නොවීම හරි ඔන්න ඡන්ද බලය ලබා දීමට බලපෑ කොන්දේසි නේද? ඊටාම සරල කොන්දේසි. මෙතන නැහැනේ ආදායම මෙච්චරක් වෙන්න ඕනේ මේ වගේ ප්‍රමාණයක උගතුන් වෙන්න ඕනේ එහෙම කොන්දේසි දාලා නැහැනේ. එහෙම කොන්දේසි දාපුවාම තමයි ඡන්ද බලය සීමිත පිරිසකට පමණක් ලැබුණේ. දැන් මේ උගත්කම ධනවත්කම එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ බෙහෙදය මේ කොන්දේසි ඔක්කොම අයින් කරලා. ඒ නිසා අති බහුතරයකට ඡන්ද බලය ලබා ගැනීමේ හැකියාව තිබුණා. අපි ලියමු අනුමාතෘකාව සර්වජන ඡන්ද බලයේ පිරිනැමීමට බලපෑ හේතු සර්වජන ඡන්ද බලයේ පිරිනැමීමට බලපෑ හේතු මෙතනින් කතා කරන්නේ ඇයි ඡන්ද බලය දුන්නේ? ඔක්කොටම ඡන්ද බලය දුන්නේ ඇයි? ඇයි අර ඉස්සරලා වගේ සීමිත පිරිසකට ඡන්ද බලය ලබා නොදී සමස්ත ජනතාවට ඡන්ද බලය දුන්නේ? සමහරු විරුද්ධ වෙද්දී ඇයි මේ සියලු දෙනාට ඡන්ද බලය දෙන්න උත්සාහ දැරුවේ? මෙන්න මේ කාරණේ තමයි අපි සලකා බලන්න යන්නේ. ඒකේ කාරණා කීපයක්ම තියෙනවා. ඒක කාරණයක් නෙමෙයි. ඒ නිසා අපි ලියමු පළවෙනි එක පීඩාවට පත්ව ඇති ජන කොටස් දේශපාලන වශයෙන් සවි බල ගැන්වීම පීඩාවට පත්ව ඇති ජන කොටස් දේශපාලන වශයෙන් සවි බල ගැන්වීම මේ කාරණේ හරිම පහසුයි තේරුම් ගන්න මෙන්න මේ කියන විදිහට පොඩ්ඩක් කල්පනා කරන්න මැතිවරණය ලං වෙනකොට ඒ ඡන්දේ ඉල්ලන්න අපේක්ෂා කරගෙන ඉන්න අය අපිට දක්වන්නේ කොයි වගේ ප්‍රතිචාරයක්ද මැතිවරණය ඉවරුණාට පස්සේ අපිට දක්වන්නේ කොයි වගේ ප්‍රතිචාරයක්ද
සාමාන්‍යයෙන් මැතිවරණ කාලෙට අපි දකිනවා ඒගොල්ලෝ ඔය ගම් වලට වැඩි වශයෙන් එනවා. අපේක්ෂකයෝ ගම් වලට එනවා. අපේක්ෂකයෝ වෙන්න බලාගෙන ඉන්න එනවා ගම් වලට. ඇවිල්ලා ඉතින් නේද? අපුව දැක්කහම ඉතින් hina වෙලා අත වනාගෙන නේ ග්ලාස් එක පාත් කරගෙන වාහනේ නවත්තලා කතා කරලා යනවා. බලන්න මේ මිනිස්සු මේ අපේ රටේ මහජන නියෝජිතයා කියන කෙනා ඊටාම කපට කෙනෙක් මතක තියාගන්න. ඡන්ද කාලේට තමයි ඒගොල්ලෝ එලි බහින්නේ. අපුව හම්බ වෙන්නේ කතා කරන්නේ. ඡන්දේ නැති කාලේ අපි යනවා එයාලා පස්සේ. ඡන්දේ දින කාලේ ඒගොල්ලෝ අපේ පස්සෙන් එනවා. ඡන්දේ ඉවරනාට පස්සේ අපි යනවා ඒගොල්ලන්ගේ පස්සේ. ඒක ඡන්දේ ඉවරලා අපි ආව ගියාම ඉතින් අපුව රවට්ටලා ඔය මොකක් හරි ලියුමක් දීලා නොකරන ලියුම් ඔයාලා මතක තියාගන්න මේ മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට තියෙන අත්සන් දෙක. එකක් තමයි වැඩේ කෙරෙන අත්සන අනිත් එක තමයි වැඩේ නොකරන අත්සන. ලියුමක් දෙනකොට සමහරුන්ට ඒ ලියුමේ කොලක් දෙකක් තියෙනවා මේ. අර මොනවාද අපි කියන්නේ මේ හෙඩ්ලයින් දෙකක් තියෙනවා. හරි? එතකොට මේ අසන අනුව තමයි රජයේ නිලධාරීන් පවා දන්නේ ඒගොල්ලෝ දන්නවා. රජයේ නිලධාරීන් දන්නවා. මේ අසන ගහලා මේ වැඩේ කරන එකක් නෙමෙයි. මේ අසන ගහලා මේ වැඩේ කරන්න ඕනේ. ඒත් ඇයි මේ මැතිවරණ කාර්යයේ ඒගොල්ලෝ මේ අපි පස්සේ එන්නේ? ඇයි ඒගොල්ලෝ hina වේගන නේද? අපි ගාවට ඇවිල්ලා හරීම ලෙන්ගතුව කතා බහ කරලා මේ නංගි මල්ලි නැන්දේ මාමේ ඔක්කොම ගියාගෙන ඉන්නවා. ඇයි? මොකද හේතුව? ඒකට හේතුව තමයි අර අපිට දීලා දෙන බලය. මොකද්ද? ඡන්ද බලය. එහෙනම් මතක තියාගන්න මේ ඡන්ද බලය කියන්නේ ඊටාම ප්‍රබල අවියක්. හැබැයි ඒ අවියේ වටිනාකම ඡන්දදායකයා දන්නවද කියලා නම් දන්නේ නැහැ. මං හිතන විදිහට අපේ රටේ ගොඩක් ඡන්දදායකයෝ මේ අපිට දීලා තියෙන මේ අවිය උපකරණය නිසි පරිදි ප්‍රයෝජනට ගන්නෙ නැහැ. කොහොම වුණත් මේ ඡන්ද බලය බ්‍රිතාන්‍යයන් අපිට දුන්නේ අවියක් වශයෙන් පාවිච්චි කරන්න. මොකටද? තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා. තමන් පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවකදී මේක අවියක් විදිහට භාවිතා කරන්නයි දුන්නේ. ඇයි? සීමිත ඡන්ද බලය ක්‍රියාත්මක වන කාලෙදී ඒ විවස්ථා දායක සභාවට ගිය නියෝජිතයා සොයා බැලුවේ තමන්ගේ ඡන්දදායකයාගේ ප්‍රශ්න විතරයි. ඒ කියන්නේ උගත් ධනවත් අයගේ ප්‍රශ්න පිළිබඳව පමණයි එයාලා උනන්දු වුනේ. ඡන්ද බලයේ හිමි නැති අපේ ප්‍රශ්න පිළිබඳව ඒගොල්ලෝ උනන්දු වුණෙත් නැහැ. උනන්දු වෙන්න අවශ්‍ය වුණෙත් නැහැ. මොකද වටිනාකමක් නැහැනේ. මේක ගනුදෙනුවක්. අපිට තියෙන ඡන්ද බලය පාවිච්චි කරලා අපි කෙනෙක්ව පාර්ලිමේන්තුවට යවනවා. පාර්ලිමේන්තුවට ගියාට පස්සේ එයා එතනින් ලැබෙන බලය උපයෝගී කරගෙන ජනතාවට බලපාන සේවාවන් ක්‍රියාවට නංවනවා. ජනතාවට යහපත් වූ ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. ජනතාවට යහපත් වූ නීති සම්පාදනය කරනවා. ජන ජීවිතය සංවර්ධනය කරන්න ඉදිරියට ගන්න අවශ්‍ය විවිධ වැඩපිළිවෙළවල ක්‍රියාත්මක කරනවා. ඕකනේ මේ ගනුදෙනුවේ ස්වභාවය. ඒ නිසා ඩොනමෝර් කොමිසම කල්පනා කරුවා මේ වෙනකොට ලංකාවේ හිටපු ජනගහණයෙන් අති විශාල ප්‍රමාණයක් පීඩාවට පත් වෙලා. ඒ මිනිසුන්ට ජීවත් වෙන්න හරිහාම ආදායම් මාර්ග නැහැ. රටේ කෘෂිකාර්මික කටයුතු අඩපණ වෙලා ඒකට බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් පහුගිය අවුරුදු 100ක විතර කාලය තුල කිසිම ආකාරයක දායකත්වයක් දුන්නේ නැහැ. අති බහුතරයක් රටේ නූගතුන් අධ්‍යාපනයක් නැහැ. අකුරක් කියව ගන්න බෑ. ඒ නිසා ඒ මිනිසුන් තුල සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සියල්ල සලකලා බලලා ඩොනමෝර් කොමිසම කල්පනා කරනවා
සියලු දෙනාට ඡන්ද බලය දුන්නොත් අනිවාර්යයෙන්ම නියෝජිතයාට ඒ කියන්නේ ඡන්දය පාර්ලිමේන්තු යන්න ව්‍යවස්ථාදායක සභාවට යන්න බලාගෙන ඉන්න කෙනාට සිද්ධ වෙනවා ජනතාව හමුවට ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න හඳුනගෙන ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. පළමු අවස්ථාවේ කරන්න බෑ. නමුත් ඉස්සලාම අපි ඡන්දදායකයන් වශයෙන් අර අපේ ප්‍රශ්න විසඳනවායයි පොරොන්දු වෙච්ච අයව පාර්ලිමේන්තුවට යවනවා. රාජ්‍ය මන්ත්‍රී සභාවට යවනවා. ඒකෝර රාජ්‍ය මන්ත්‍රී සභාව හරහා ඒ නියෝජිතයා අපිට බලපාන ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවට අදාළව යෝජනා ඉදිරිපත් කරලා ඒවා අනුමත කරගෙන ඒවට මුදල් වෙන් කරගෙන අපේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙයි කියලා කොමිසම කල්පනා කරනවා. ඒ හරහා ජනතාවගේ විවිධ ප්‍රශ්න විසඳලා ජන ජීවිතේ වඩාත් යහපත් තැනකට එයි කියලා කල්පනා කරනවා. රටේ හිටපු බහුතරයක් වූ පීඩිත ජනතාව දේශපාලන වශයෙන් ශක්තිමත් වෙනවා ඡන්ද බලය ලබා දීම හරහා. ඒගොල්ලන්ට දේශපාලන වටිනාකමක් ලැබෙනවා. ඒ හරහා ඒ අයගේ ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා කොමිසම කල්පනා කරනවා. ආන්න ඒ නිසා මොකද කරන්නේ? කොමිසම තීරණය කරනවා සර්වජන ඡන්ද බලය දෙන්න. ඒ හරහා නියෝජිතයන්ගේ අවධානයට යොමු කරවලා එයාගේ ප්‍රශ්න විසඳා ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඡන්ද බලය ලබා දීමට බලපෑ එක කාරණයක්. පීඩාවට පත්ව සිටි ජනතාව දේශපාලන වශයෙන් සවි බල ගැන්වීම ශක්තියක් ලබා දීම. අපි ලියමු පළවෙනි කාර්යය. ලියන්න මෙහෙම. සර්වජන ඡන්ද බලයේ හිමිවීමට පෙර සර්වජන ඡන්ද බලයේ හිමිවීමට පෙර රටේ ජනගහනයෙන් අති බහුතරයක් වූ පිරිස සමාජ ආර්ථික දේශපාලන වශයෙන් පීඩාවට පත්ව සිටියහ. ඒ අතර ගොවියන්, කම්කරුවන්, කුලහීන ජන කණ්ඩායම්, කුලෙන් පහත් යයි සැලකූ කුලහීන ජන කණ්ඩායම් බහුතරයක් විය. මෙම පීඩිත කණ්ඩායම් වලට
මෙම පීඩිත කණ්ඩායම් වලට සමාජය තුල වටිනාකමක් ලබා දී ඔවුන් දියුණුව කරා රැගෙන යාමට නම් දේශපාලන වශයෙන් සවි බල ගැන්විය යුතු බව සවි බල ගන්නනවා කියන්නේ ශක්තිමත් කරනවා. සවි බල ගැන්විය යුතු බව කොමිසමේ අදහස විය. සර්වජන ඡන්ද බලය ලබා දීම තුලින් එය කළ හැකි බව කොමිසම කල්පනා කරන්නට ඇත. දෙවෙනි කාරණය ලියාගන්න ගම සහ නගරය අතර අසමතුලිත සංවර්ධනය නැති කිරීම. ගම සහ නගරය අතර අසමතුලිත සංවර්ධනය නැති කිරීම. වෙනත් විදිහකට කියනවා නම් ඉතින් සමතුලිත සංවර්ධනයක් ඇති කිරීම. දැන් මේ සංවර්ධනයේ අසමතුලිත උනේ කොහොමද? එහෙම වෙන්න හේතුව එකක් 1833 දී හඳුන්ලා දුන්නු අර වාණිජ භෝග වගාව. ඒ කියන්නේ වාණිජ කර්මාන්ත ක්‍රමය. වාණිජ භෝග වගාව සිද්ධ වුණේ මධ්‍යම කඳුකරය සහ අනිත් පැත්තෙන් ඔය කළුතර ගාල්ල මාතර කියන ප්‍රදේශ මුල් කරගෙන. එතකොට මේ නිෂ්පාදන ඔක්කොම ගෙනාවේ කොළඹට. කොළඹ මධ්‍යස්ථානයේ බවට පත් වුණා. ඒ කොළඹ කේන්ද්‍ර කරගත්ත නාගරික ප්‍රදේශ පමණක් දියුණුවා. කුරුණෑගල නගර සීමාව, මහනුවර නගර සීමාව, කළුතර නගර සීමාව, ගාල්ල නගර සීමාව, මාතර නගර සීමාව, ඔය වගේ නාගරික ප්‍රදේශ පමණක් කොළඹ නගරේ ඒව විතරයි දියුණුවේ. ඇයි? ඒ ප්‍රදේශවල තමයි අර කර්මාන්ත පිළිබඳ කටයුතු සිද්ධ වුණේ. ප්‍රවාහනේ හරි මොකක් හරි ඒ අතරමඟ සම්බන්ධතා සහිතව ගොඩනැගුණේ මාර්ග හැදුනේ නේද? කොළඹින් ගාල්ලට, කොළඹින් මහනුවරට, කොළඹින් ත්‍රිකුණාමලයට. කොළඹින් ත්‍රිකුණාමලයට යන පාර ඒව දිනුනේ නෑ. මොකද එතන මේ අර වරාය පහසුකම් ලබා ගැනීමක් සඳහා පමණයි සිද්ධ වුනේ. අර අතරමඟ වෙන නගර බිහිවීම සිද්ධ වුනේ නෑ. අනිත් පැත්තෙන් සීමිත ඡන්ද බලයක් ලබා දුන්නාම ඒ සීමිත ඡන්ද බලය ලැබුණේ උගත් ධනවත් අයටනේ. ඒගොල්ලෝ ජීවත් වුණේ නාගරිකව. ඉතින් ඒ ප්‍රදේශ විතරයි දියුණුනේ. ඒ නිසා ගම ඊටාම දුර්වල වුණා. ගමේ කිසිම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිද්ධ වුණේ නැහැ. හැබැයි නාගරික ප්‍රදේශ විතරක් දියුණුවා. දැන් ගමයි නගරය අතර අසමතුලිත සංවර්ධනයක් ඇති වෙනවා. මේ 1833 ඉඳන් ක්‍රියාත්මක වෙච්ච ප්‍රතිසංස්කරණ නිසා.
මෙන්න මේ අසමතුලිත සංවර්ධනය නැති කරන්න නම් එහෙම නැත්නම් මේ ග්‍රාමීය ප්‍රදේශ දියුණු කරන්න නම් රාජ්‍ය මන්ත්‍ර සභාව නියෝජනය කරන മന്ത്രിවරුන්ගේ අවධානය ග්‍රාමීය ප්‍රදේශ වෙත යොමු කළ යුතුයි කියලා කොමිසම කල්පනා කරනවා. ඒ කරන්න නම් කළ යුතු එකම දේ තමයි ඡන්ද බලය ලබා දීම. 96ක් වූ පිරිසකට ඡන්ද බලය ලබා දීම. එතකොට മന്ത്രിවරයාට අපේක්ෂකයාට අර නගරයේ ඡන්ද ටිකෙන් විතරක් ව්‍යවස්ථාදායකයට තේරීපත් වෙන්න බැරි වෙනවා. මොකද නගරයේ තියෙන ඉතාම සීමිත ඡන්ද ප්‍රමාණය. ඒතකොට මේ ප්‍රමාණයෙන් යන්න බෑ අති බහුතරයක් ඉන්නේ ග්‍රාමීය ප්‍රදේශවල. ඒ වෙලෙ තමයි පීඩිත ජනතාව ඉන්නේ. පියාට ඡන්ද බලය ලබා දීම තුලින් නගරයේ විතරක් නෙමෙයි ගමේ සංවර්ධන කටයුතු යම් ප්‍රමාණයකට හෝ දියත් කරන්න පුළුවන් වෙයි කියලා කොමිසම කල්පනා කරනවා. මේ වෙනකොට ගමයි නගරයේ අතර තිබිච්ච සංවර්ධනයේ අසමතුලිත භාවය අසමබර බව යම් ප්‍රමාණයකට හෝ තුරන් කරලා සමතුලිතතාවයක් ඇති කිරීම කොමිසමේ අභිප්‍රාය බවට පත් වෙනවා. ඒ හින්දා සර්වජන ඡන්ද බලය දුන්නා. අපි ලියමු දෙවෙනි කාර්යය. ලංකාවේ නාගරික ප්‍රදේශ සංවර්ධනය වී තිබුණද ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය වී නැති බව කොමිසමට අවබෝධ විය. ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීමට නම් ග්‍රාමීය ජනතාව දේශපාලන වශයෙන් සවිබල ගැන්විය යුතු බව කොමිසමේ අදහස විය. සර්වජන ඡන්ද බලය ලබා දීම ඒ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය ලෙස කොමිසම හඳුනාගෙන තිබුණි. හරි. එහෙමනම් ඔන්න අපි අදට එතනින් නතර කරමු. හරි. එතකොට අනිවාර්යයෙන්ම ඊළඟ බ්‍රහස්පතින්දා එනකොට පන්තියට සහභාගී වෙනකොට ඉරිදා එක ලියාගෙන තියෙන්න ඕනේ. ඉරිදා පන්තිය පටන් ගන්න අද නතර කරන තැනින්. ඒ නිසා ඉරිදා නෝට් එක අනිවාර්යයෙන්ම ඔයාලා ලියා ගන්න. ඉරිදා නෝට් එක ලියාගෙන තමයි බ්‍රහස්පතින්දාට අපි ආපහු පන්තියට සම්බන්ධ වෙන්නේ. මොකද බ්‍රහස්පතින්දාට පටන් ගන්න මේ අවසන් කරපු තැනින් නෙමෙයි. හරි. හරි එහෙමනම් හැමෝටම ආයිබෝවන්. සුබ දවසක්.